බෞද්ධ රූපවාහිනිය පොත සංනිවේදනය කරන උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනා පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ දම් සභා මණ්ඩපයට වැඩම කොට පදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. මොරටුව රාමදාවත්තේ තුංගන පටුමගේ පදිංචි UH නිහාල් චන්ද්‍රපාල මහත්මයා, බී කල්යාණි පුෂ්පලතා ගෝමිස් මහත්මිය සහ පානදුර නල්ලූරුව ගාලුපාරේ පදිංචි UH මානෙල් චන්ද්‍රානි මහත්මිය, පී කුමුදු චාමරි ඩයස් මහත්මිය සහ පී ශෂිනී චාමිනී ඩයස් මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි උතුම් වූ ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතැන සිට සදර්ම දේශනා පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීම තුළින් රැස්වෙන
උතුම් කුසලානිසංස ධර්මයන් වගේම අවවාද අනුශාසනා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන මෙලොව ජීවිතයේ වඩාත් නිවැරදි කරගෙන ඒ තුළින් පරලොව ජීවිතයේ සුගතිගාමී කරගෙන අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක තාමත්ම කෙටි කාලයකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සසරින් එතර වීමේ උතුම් බලාපොරොත්තුව ප්‍රාර්ථනාව ඇතුවයි. ඒ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ධර්ම දානානිසංසය ධර්ම ශ්‍රවණානිසංසය තුලින් සමෘද්ධමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ තවත් උතුම් ගාථා රත්නයක්. දිසෝ දිසං යන්තං කෛරා වේරී වා පන වේරිණ මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරී. මේ ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ භික්ෂූන් වහන්සේලා අහපු ප්‍රශ්නයකට පිළිතුරක් හැටියට. භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ මේ අනාථපිණ්ඩික මහ සිටුතුමාගේ ගොපල්ලන් අතර එක ගොපල්ලෙක් හිටියා නන්ද කියලා. නන්ද හරි ශ්‍රද්ධාවන්තයි. ගොපල්ලෙක් වුණාට නන්ද හරි ධනවත්. නන්දට හිතුණා මමත් දවසක දානයක් දුන්නොත් හරි හොඳයි කියලා. ඒ නිතර නිතර සිටු ගෙදර යනවා. භාග්‍යතුන් වහන්සේත් නිතර නිතර සිටු ගෙදර වඩිනවා. ඒ වෙලාවේ දකිනවා. ඔය තුලින් තමයි මේ හැඟීම ඇති වෙන්නේ නැත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේට ආරාධනාවකුත් නන්ද කෙරුවා. නන්ද හරි කීකරු සේවකයෙක් සිටුතුමාට. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ ආරාධනාවත් බාරගත්තා. ආරාධනාව බාරගත්තට මොකද? කවදද දානෙට වඩින්නේ කියලා දිනයක් සඳහන් කළේ නෑ. නන්දට ඉතින් බොහෝම සතුටුයි ආරාධනාව බාර ගැනීම ගැන. දිනයක් ළඟදිම ලැබෙයි කියලා නන්ද බලාපොරොත්තුවෙන් ඉන්නවා. කාලයක් ගෙවුණා. නමුත් නන්දට දිනයක් ලැබුණේ නෑ. නමුත් එක දවසක් අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාත් පිරිවරාගෙන චාරිකාවේ වැඩම කරලා ආපහු ජේතවනාරාමයට වඩින ගමන් මේ නන්දගේ ගෙවල් තියෙන පැත්තෙන් තමයි වැඩියේ. වැඩලා නන්දගේ ගෙවල් ආසන්නයේ තිබිච්ච පොඩි වනලැහැබක නවාතැන් ගත්තා. හැබැයි නන්දට ආරංචිය ලැබුණා බුදුරජාණන් වහන්සේ අද අපේ ගෙවල් ළඟම තැනක වැඩ ඉන්නවා කියලා. නන්ද බොහෝම ඉක්මනට ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා ටික වෙලාවක් ආගිය තොරතුරු කතා කරලා නන්ද ආයෙත් මතක් කළා ස්වාමීනි මම ඉන්නේ මේ ළඟ. දැන් භාග්‍යතුන් වහන්සේත් ළඟටම වැඩලා ඉන්නේ. හෙට දවසේ මගේ දානි පිළිගන්න බැරිද කියලා. හොඳයි කිව්වා. එහෙනම් දානි හදන්න හෙට දානි බාර ගමු කියලා කිව්වා. ඉතින් නන්දට මෙතෙකයි කියලා සතුටේ සීමාවක් නැහැ. නන්ද ගෙදර දුවගෙන ගිහිල්ලා පිරිස එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට දන් දෙන්න මණ්ඩප හදලා නිවස සරසලා මග දෙපසත් සරසලා හරියට නිකන් දිව්‍ය විමානයක් වගේ. නිසි වෙලාවට සුදුසු කාලේ භාග්‍යතුන් වහන්සේ දානෙට වැඩියා. දහවල් දානි පූජා කළා. දන් වළඳලා ඉවර වුණාම නන්ද ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා නැවත වතාවක්. ස්වාමීනි තවත් දින 6ක් මගෙන්ම දන් වළඳමුකෝ කියලා. එතකොට 7 දවසක් සම්පූර්ණ වෙන්නයි. නන්ද කොයිතරම් වාග්යවන්තද ඒ අවස්ථාවත් නන්දට ලැබුණා. දවස් 7ක්ම නන්ද එක දිගටම දන් දුන්නා.
දන් දීලා ඉවර වෙලා අවසාන දවසේ බුදුරජාණන් වහන්සේ අනුශාසනාව කළා. ඒ අනුශාසනාව අහලා මේ නන්ද කියන ගොපල්ලා සෝවාන් ආර්ය මාර්ගඵලය ලබා ගත්තා. දැන් මේ සියල්ල නිමයි භාග්‍යතුන් වහන්සේ දැන් වඩින්නයි සූදානම. නන්ද ගත්ත බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව. අරගෙන නන්ද දැන් පසු ගමන් කරනවා භාග්‍යතුන් වහන්සේ වඩිනවා. හැබැයි නන්ද නොදන්න භාග්‍යතුන් වහන්සේ දන්න විශේෂ සිදුවීමක් තියෙනවාද? අර මුලින් ආරාධනා කරපු දවසේ ආරාධනාව බාර අරගෙන දිනයක් නුදුන්නෙත් විශේෂ හේතුවක් හින්දා. මොකද නන්දට හොඳට ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව තිබුණට නන්දගේ ප්‍රඥාව මුහුකුරා ගිහිල්ලා නැහැ. එහෙනම් නන්දගේ ප්‍රඥාවත් මුහුකුරා යනකම් තමයි භාග්‍යතුන් වහන්සේ මේ දිනේ නුදුන්නේ. මේ වෙනකොටම ප්‍රඥාව මුහුකුරා ගිහිල්ලා. එතකොට 7 දවසක්ම දන් දීලා භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් පාත්‍රෙත් අරගෙන තියෙන පියවරක් ගානේ බුදුරජාණන් වහන්සේ දන්නවා මේ පියවර පහු කරලා නන්ද මේ පාරේ ආපහු යන්නේ නැහැ කියලා. ගෙයින් එළියට බහිනකොට දන්නවා නන්ද ආයේ මේ ගෙට ගොඩ වෙන්නේ නැහැ. ගේට්ටුවෙන් එළියට එනකොට දන්නවා නන්ද ආයේ මේ ගේට්ටුවෙන් කවදාවත් ඇතුළට යන්නේ නැහැ. පණ පිටින් යන්නේ නැහැ. ඉතින් පහු කරන අඩියක් ගානේ දන්නවා මේ අඩිය තියාපු තැන ආය අඩිය තියන්නේ නැහැ. ඒ කියන්නේ නන්දාද මරණයටපත් වෙනවා. ඒක නන්ද දන්නවද? නන්දගේ පවුලේ අය දන්නවද? ඒ කවුරුවත් දන්නේ නැහැ ඒක. හැබැයි බුදුරජාණන් වහන්සේ දන්නවා. අපිට අද මොකක් වෙයිද? අපි කවුරුවත් ඒ ගැන දන්නවද? නමුත් බලාපොරොත්තු නොවිච්ච අනපේක්ෂිත සිදුවීමකට අද දවසේ මුහුණ දෙන්න බැරිද? පුළුවන්. ඒ නන්ද සෑහෙන දුරක් භාග්‍යතුන් වහන්සේගේ පිටිපස්සෙන් ආවා. බුදුරජාණන් වහන්සේ නතර වෙලා නන්දට කියනවා නන්ද දැන් බොහෝ දුර ආවා. ඉතින් පාත්‍රය දෙන්න. දැන් ඉතින් ඔබ ගෙදර යන්න කියලා. ඔබ යන්න කියහම නන්ද බුදුරජාණන් වහන්සේට පාත්‍රය පිළිගන්වලා වන්දනා කරලා නන්ද දැන් යන්නයි ලෑස්තියි. නන්ද බොහෝම ටික දුරයි ඉස්සරහට ආවි. කැලෑවෙන් ආපු ඊතලයක් නන්දගේ ශරීරයේ හරහම ගමන් කළා. හාමුදුරුවෝ දැක්කා ඒක. නන්ද මැරිලා වැටෙනවම දැක්කා. විහාරයට වැඩියට පස්සේ භික්ෂුන් වහන්සේලා ධම් සභාවට රැස් වෙලා සාකච්ඡා කර ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ධම් සභාවට වඩිනවා. මහණෙනි මොනවද සාකච්ඡා කළේ? මං එන්න කලින්. ස්වාමීනි අපි සාකච්ඡා කළේ නන්දට වෙච්ච වැඩේ ගැන. භාග්‍යතුන් වහන්සේගේ වැඩම කිරීම නන්දට යහපතකට වඩා අයහපතක් තමයි කළේ කියලා අපි මේ කතා කරන්නේ රහතන් වහන්සේලා නෙමෙයි, සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ අහනවා ඇයි එහෙම කියන්නේ? නෑ ස්වාමීනි අපි එහෙ වැඩියේ නැත්තම් නන්ද අද පසුගමන් කරන්නේ නෑනේ අපි. අපි එහෙ වැඩපු නිසා තමයි නන්ද මේ පසුගමන ආවේ. ඉතින් නන්ද මේ පාරේ මේ පසුගමන ආව නිසා තමයි නන්දට ඊතලයක් වැදිලා මැරෙන්න සිද්ධ වුණේ. අපේ පසුගමන් කළේ නැත්තම් නන්දට ඒ වැඩේ වෙන්නේ නැහැ. නන්ද තාමත් ජීවත් වෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ වැඩම කිරීම නන්දට ලොකු අසාධාරණයක් වුණා නේද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි තථාගතයන් වහන්සේගේ වැඩම කිරීම කවදාවත් කාටවත් අසාධාරණයක් කරන්නේ නැහැ. යමෙක් ළඟට භාග්‍යතුන් වහන්සේ වැඩියා නම් ඒක ඒ පුද්ගලයාට අප්‍රමාණ කුසලස්කන්ධයක්. ඒ හින්දා අසාධාරණයක් වෙන්නේ නැහැ. මොකද්ද කියන්නේ? ස්වාමීනි නන්ද මැරුණේ අපි පිටිපස්සේ ආව නිසානේ. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි නන්දාද සිව් දිසාවෙන් කොයි දිසාවට ගියත්
අද නන්ද බේරන්න කෙනෙක් නෑ. අට දිසාවෙන් කොයි දිසාවට ගියත් අද නන්ද බේරන්න කෙනෙක් නෑ. නන්ද අද දවසේ මරණයට කැපවෙච්ච සතෙක් වගේ හිටියේ. මරණය ඒකාන්තයි අද දවසේ නන්ද විතරක් ඒක දන්නේ. මං අද මරණය ඒකාන්ත කෙනෙක් කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වැඩලා දානෙ වළඳලා අනුශාසනා කරාම නන්ද සෝවාන් ආර්ය මාර්ගඵලය ලබා ගත්තා. මහණෙනි නන්ද වෙනුවෙන් තව මොකද කරන්න ඕනේ? නන්ද මැරුණ බව ඇත්ත. නමුත් නන්ද කවදාවත් සතර අපායට නොයන කෙනෙක් බවට පත් වෙලයි මේ ලෝකෙන් සම්වරන් තියෙන්නේ. ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ පිහිට. සත්වයාගේ අතීත අකුසල කර්මය නිසා මූණ දෙන්න තියෙන කරදර වලින් ඒ සත්වයා බේරනවා කියන කාරණාව එහෙම කාරණාවක් එහෙමම නෑ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ පිහිට ලැබුණොත් ඒක මහත් ලොකු ආශිර්වාදයක්. දැන් ඉතින් නන්දට පිහිට ලැබුණා. නන්ද අනිවාර්යෙන් සතර අපායෙන් මිදුණා. නිවන් දක්නා ජාති දක්වා නන්ද ආයේ කවර කවමදාකවත් සතර අපායට යන්නේ නැහැ. මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ තමයි සැරිසරන්නේ. ඉතින් මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට පැහැදිලි කළා. තථාගතයන් වහන්සේගේ වැඩම කිරීම කාටවත් අයහපතක් කරන්නේ නැහැ කියලා. ආන්ගේ පැහැදිලි කරලා තමයි අපි ධර්ම මාතෘකාව කරගත්ත ගාථා රත්නය දේශනා කොට වදාළේ. දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිණං. කාටද දිසෝ කියලා කියන්නේ? හොරාට. පාලියෙන් මෙතන දිසෝ කියලා කියන්නේ හොරෙකුට. දිසෝ දිසං හොරෙක් හොරෙකුට යන්තං කෛරා යමක් කරයිද වේරී වාපන වේරිණං වෛරක්කාරී තවත් වෛරක්කාරයෙකුට කුමක් කරයිද? මිච්ඡා පනිහිතං චිත්තං. මේ කාරණා දෙකටම වඩා වැරදියට පිහිටවාගත්ත තමන්ගේ හිත පාපියෝනං තතෝ කරේ සත්වයා මහා පව්කාරයෙක් කරනවා. ඒක තමයි මේ ගාථාවේ සරල තේරුම. දිසෝ දිසං යන්තං කෛරා. හොරෙක් හොරෙකුට යම් අපරාධයක් කරයිද? ඇයි මෙතන හොරෙක් හොරෙකුට කරන අපරාධයක්ම ගන්න ඇත්තේ? හොරෙක් සාමාන්‍ය මිනිහෙකුට අපරාධයක් කරනවට වඩා හොරෙක් හොරෙකුට අපරාධයක් කරනකොට ඒක හරි දරුණු අපරාධයක්. ඒ සාමාන්‍ය මිනිස්සුන්ගේ ගෙවල් වලට ඇවිල්ලා බඩු මුට්ටු ටික අරන් යනවා තරම් පහසු නෑනේ. තවත් තමන් වගේම ප්‍රබල කපටි හොරෙකුගේ ගෙදර ගිහිල්ලා බඩු ගන්න එක. අපේ ගෙවල් වල අය නම් සමහරලාට ලී කෑල්ලක් තුවක්කුවක් වගේ හදාගෙන ඇවිල්ලා පෙන්නලා බය කිරුවත් අපි බය වෙනවා. නමුත් එහෙම නෙමෙයි. දෙගොල්ලම ආයුධ පාවිච්චි කරන, දෙගොල්ලටම බට පිරිස් ඉන්න මේ වාගේ පිරිස් ඒ ආයුධත් අඳුරනවා. තව කෙනෙක් ආවා කිව්වට ඒ තරම් ලොකු බයකුත් නෑ. මොකද තමන්ගෙත් පිරිසක් ඉන්නවා. දැන් අපි සාමාන්‍ය දකිනවනේ ඔය පාතාල ලෝකේ ගැටුම් සම්බන්ධයෙන් එහෙම. ඒවා ලේසියෙන් නිමා වෙන්නෙත් නෑ. කවුරුවත් බයත් නෑ. ඉතින් ආන් ඒ වාගේ හොරෙක් හොරෙකුට යම් උපද්‍රවයක් කරන්න ගියොත් ඒක බොහොම පහසු ඉලක්කයක් වෙන්නේ නෑ. ඒක ඊටාම භයානක ඉරණමක් තමයි එතන තියෙන්නේ. ඒකයි දිසෝ දිසං යන්තං කෛරා. වේරී වාපන වේරිණං. අපි වෛරක්කාරයෙකුට යමක් කරනවා නම් නැත්නම් වෛරක්කාරයෙක් අපට යමක් කරනවා නම් ඒකත් ඊටාම දරුණු වැඩක්. පලිගන්න හිතුවොත් නොඑක් විදිහට පලිගන්නවා. වාහන තියෙනවත් විනාශ කරනවා. ගොවි පොළවල් තියෙනවත් විනාශ කරනවා. ගෙවල් දොරවල් තියෙන නොඑක් බඩු මුට්ටු ගබඩාවල් හොයලා විනාශ කරනවා. අන්තිමට ගෙවල් වල මිනිස්සුන්ගේ ජීවිතත් විනාශ කරන තැනට එනවා. පලි ගැනීම, වේරි, වෛරය
වේරී වාපන වේරි නම් වෛරක්කාරයෙකුට කරන අපරාධයකටත් වඩා. හොරෙකුට කරන අපරාධයටත් වඩා. වෛරක්කාරයෙකුට කරන අපරාධයටත් වඩා මිච්චා පනිහිතං චිත්තං. වැරදියට යොදාගත්ත හිත පාපියෝනං තතෝ කරී. සත්වයා මහා පෞකාරයෙක් බවට පත් කරනවා. තේරුණාද කාරණාව? හොරෙකුට කරන අපරාධයට වඩා වෛරක්කාරයෙකුට කරන අපරාධයට වඩා වැරදියට පොළඹවපු හිත අපිට දැවැන්ත අපරාධයක් කරනවා. එක තමයි ගාථාවේ සරල තේරුම. එතකොට නන්ද අකාලි මැරුණා. නන්ද මැරුණේ ඊතලයක් ඇනිලා. සාමාන්‍යයෙන් කර්මය අපි යම්සේ සිදු කළාද විපාක දෙනකොට විපාකයක් එලෙසම තමයි. යම් කෙනෙකුට යම් කරදරයක් කරනකොට අපි කියමු සතෙකුට ගහලා මැරුව කියලා. ඒ කර්මය නිසා නිරයවල් වල ඉපදිලා නිරාදුක් විඳලා නිරයෙන් නිදහස් වෙලා මනුස්ස ලෝකෙ උපදිනවා කියලා අපි කියමු. සමහරලාට කාගෙන් හරි ගුටි කාලා මැරෙන්න සිද්ධ වෙනවා. ඇයි ගහලානේ සතෙක් මැරුවේ? වහදීලා මැරුවොත් වස කැවිලා මැරෙනවා. කපලා කොටලා මැරුවොත් කපලා කොටලා කොතන හරි මරලා දානවා. ඒක මේ ජීවිතේම නැතත් ඊළඟ ජීවිතේ වෙන්නත් පුළුවන්. සංසාරේ එකට ගලාගෙන යනවා. ඊළඟ තැන උපදිනකොට සමහරලාට පහුගිය කාලේ නොකරපු දේවල් ඒ ජීවිතයට එකතු වෙලා බොහෝ වැරදි වලට ඒ පුජ්‍යල පෙළඹෙන්න පුළුවන්. ඒ නිසා නන්ද ප්‍රාණඝාත අකුසලයක් සසර කරන්න ඇති. නන්දට ඒක විපාක දුන්නා. භාග්‍යතුන් වහන්සේ ඒක දැනගෙන නන්දට අනුග්‍රහ කරන්න යෙදුණා. පෝතිගත්ත තිස්ස හාමුදුරන්ට විපාක දෙන්නේ මොකක්ද? ඒත් සසර කරගත්ත අකුසල කර්මයනි. පෝතිගත්ත තිස්ස හාමුදුරන්ගේ ඇගේ පුංචි මේ කුරහන් ඇට වගේ අබෑට වගේ චූටි බිබිලි පටන් අරගෙන බෙලිගෙඩි දක්වාම බෙලිගෙඩි වගේ වෙනකම්ම ඒ ගෙඩි ලොකු වුණා. ලොකු වෙලා පැසවලා සැරව ගලන්න පටන් ගත්තා. තවත් ටිකක් කල් යනකොට තිස්ස හාමුදුරන්ගේ ඇටකෝටු ටිකත් බිඳෙන්න පටන් ගත්තා. දැන් උස්සන්න නාවන්න හොලවන්න හරවන්න මොකවත් කරන්න බෑ. ඉතින් හාමුදුරුවරු තිස්ස හාමුදුරන්ව අත්හැරලා දැම්මා. මේක අපිට කරන්න බෑ කියලා. ඒ ඇටකෝටුත් කෙල්ලනේ අල්ලන වෙලාවෙ කෑ ගහනවා. එතකොට කර්මය ගැන භාග්‍යතුන් වහන්සේ දේශනාවක් කළා. මොහු කාශ්‍යප බුද්ධ ශාසනයේ වැද්දෙක්. වැදි පුද්ගලයෙක් වෙළඳාම සඳහා කුරුල්ලු අල්ලනවා. අල්ලගත්ත කුරුල්ලන්ගෙන් පංගුවක් ප්‍රභූවරුන්ට විකුණනවා. කුරුල්ලු ඇති කරන්න ඉන්න අයට එහෙම, විශේෂ සත්තුන්ගේ මාංශ අනුභව කරන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට එහෙම මෙහෙම විකුණලා යම් කුරුල්ලු ප්‍රමාණයක් තමන් ළඟ ඉතුරු වුණාම ඒ කුරුල්ලන්ගේ කකුල් දෙක තලනවා. එතකොට කුරුල්ලට ඉගිල්ලෙන්න බෑ කකුල් දෙක තලහම. පියාපත් අල්ලලා පොඩි කරලා පියාපත්වල තියෙන තටු ටිකත් කඩලා දැම්මා. මුල්ලක ගොඩ ගහලා ඉන්නවා, මැරෙන්නේ නෑ, අසීමාන්තික වේදනාවක් විඳිනවා. පහෝදා උදේ භාජනවල දාගෙන වෙළඳ පොළට අරන් යනවා. ගෙනින් ඒ සත්තු එහි විකුණනවා. එතකොට තමන් විසින් කරපු කර්මය ඒ විදිහටම අනුරූපව තමන්ගේ පිටිපස්සෙන් ඇවිල්ලා තියෙන බව හොඳටම පේනවා. තවත් මේක තහවුරු කරන්න කරුණු ඕන තරම් ධර්මයේ තියෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේගේ ඥාති පරපුරනේ ශාක්‍ය වංශික කියලා කියන්නේ. විදුඩබ රජුරුව අතින් සමූල ඝාතනයකට ලක් වෙනවනේ. අතීත කර්මය පැහැදිලි කරනවනේ. සියලු දෙනාම එකට යනකොට
මහ ලොකු වතුර වලක් දැක්කා. මාළු අල්ලන්න හිතුණා. විස සහිත ගස් වර්ගයක වැල් අරගෙන තලලා අර වතුර වලට දැම්මා. විසයි. මාළු විතරක් නෙමෙයිනේ මැරෙන්නේ. ලොකු මාළුත් මැරෙනවා, පොඩි මාළුත් මැරෙනවා. ඒ වතුරේ ඉන්න මැඩියගේ ඉඳලා ඔක්කොම මැරෙනවා. තව ඇහැට නොපෙනෙන තරම් පුංචි ජීවීන් කොච්චර ඉන්නේ ඇද්ද? හරියට නිකන් ගමක්ම සමූල ඝාතනය කළා වගේ. නමුත් මේගොල්ලන්ට අවශ්‍ය මාළුනේ. ඒ හින්දා මාළු ටිකක් අරගෙන මෙයා ගෙදර ගියා. අතන ගමක් ඝාතනය කළා වගේ වලේ ඉන්න මාළු ඔක්කොම මැරිලා. මැරුණට ලොකු ලොකු මාළු ටික තමයි අරන් ගියේ. ඉතින් ඔක්කොම ගන්නෙ නෑනේ. නමුත් සියල්ලම මැරුණා. අන්න ඒ කර්මය නිසා ශාක්‍ය වංශිකයන්ට සමූල ඝාතනයකට මග හැදෙනවා. දැන් මේ කාරණා ටිකෙන්ම පෙනුනේ යමක් කළාද කරපු දේ ඒ විදිහටම විපාක දෙනවා කියන එකයි. ඒක තමයි මේ සංසාරේ හැටි. නිරයක ගිහිල්ලා දුක් විඳලා ඊට පස්සේ ඉපදින ආත්මවල විපාක දෙනවා. ගැහුවා නම් ගහනවා, කැපුවා නම් කපනවා, පිච්චුවා නම් පුච්චනවා, වහ දුන්නා නම් වහ ලැබෙනවා. කොයි ක්‍රමෙන් හරි හතුරු එළඹිලා ඒ කාරණාව කරනවා. එතකොට මිච්ඡා පනිහිතං චිත්තං වැරදියට පිහිටෝපු හිත, ඒ කියන්නේ පවට යොමු වෙච්ච හිත හැම වෙලාවෙම සුගතියට අරගෙන තියාගන්න ඕනේ. මේ හිත වැඩියෙන්ම කැමති කොහේ යන්නද? හිත වැඩියෙන්ම කැමති පව් කරන්න යන්න. එතකොට අපි හිතට වහල් නම්, තවම මේ වහල් භවෙන් මිදෙන්න බැරි වුණා නම් අපි මොකද කරන්නේ? අපි හිතට ඕන විදිහට වැඩ කරන්න හැරෙනවා. හිතට විරුද්ධව වැඩ කරන්න යෙදෙන්නේ නෑ කොයි මොහොතකවත්. හිතටම නැමිලා ඉන්නේ. කියන ඕන දෙයක් කරනවා. ඒ කියන්නේ තාම වහල් භවෙන් මිදිලා නෑ. පව් කරන්න බොහෝසේ උපකාර කරනවා. නමුත් පින්නතුනි, ඒ උපකාර කරන පාප සිතුවිල්ල පසක දාලා නෑ මම අද කුසලයක්ම සම්පූර්ණ කරනවා කියන තැනට එන්න හරි අමාරුයිනේ. උඩුගම් බලා පීනනවා වගේ වැඩ. ගඟක උඩට පීනනවා කියන එක හරි ආයාසයෙන් කරන්න ඕන වැඩක් නේ. අපි කියමුකෝ අමාරුවෙන් අපි බඹ දෙකක් තුනක් පීනුවා කියලා. නවත්තන්න පුළුවන්ද පීනන එක? එක මොහොතකට අතපය ගහන එක නතර වුණොත් එහෙම අර පීනපු ටික ඔක්කොම ආයෙ පල්ලහැට යනවා. අන්න ඒ වගේ තමයි මේ සංසාර ප්‍රවාහය තුල අපි බොහෝ වෙලාවට පින්කනුත් කරනවා. පින්කම් කළාට දවසේ රැස් වෙන පව්කම් ප්‍රමාණය වැඩිනේ. දැන් හිතන්නකෝ දවසකට බණ දෙකක් අහනවා කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම අහන එක ගැනයි මේ කතා කරන්නේ. කොහොමද බණ අහන්න දේශනා කළේ? අංග 5කින් යුක්තව බණ අහන්න කියලා දේශනා කළේ. හොඳට අහන්න ඕනේ. සුතා දතා අහන ධර්මය මතක තියාගන්න ඕනේ. වචසා පරිචිතා වචනයක් ගානේ අහන්න ඕනේ. මනසානුපෙක්කිතා ඒ කියලා කියන්නේ 4 වෙනි පියවරේදී තමන් අහගත්ත ධර්මයේ තමන්ගේ භාෂාවට හරව ගන්න ඕනේ. මේ කියන්නේ pāli භාෂාවෙන් අහපු ධර්මය කියන්නේ. ඉතින් අද නම් සිංහල අයට සිංහල භාෂාවෙන්ම ධර්ම දේශනා කෙරෙනවා. pāli වාක්‍ය ටික කීවත් සිංහල අර්ථයෙන් පැහැදිලි කරලා දෙනවා. එවනම් මෙතන සඳහන් කරනවා යම්සේ රැස් කරගත්ත කර්මය ඒ විදිහට විපාක දෙන්නේද? සත්වයා මේ සංසාර ගමනේ නොයෙක් දුක් කරදරකම් කටළු පීඩාවන්ට ඒ නිසා මුණ පානවා කියලා. එතකොට පින්නතුනි, අපි කර්මය විපාක දෙන ආකාර කීපයකුත් කතා කළා. මේ ගාථාවෙත් සඳහන් කළා
කර්මය බොහොම භයානකයි. ඒ කර්මයෙන් අත මිදෙන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටිය ඊටාම භයානකයි. මිත්‍යා දෘෂ්ටියේ ඇලුන ගැලුන කෙනා සසර බොහෝ අකුසල් රැස් කරලා සංසාරේ පාතටම යනවා. එන අපි ග උඩුගම් බලා පේනීම. එමනං භාගිතුන් වහසේ දේශනා කරපු ආකාර පහෙන් හරියටම බණ ඇහුවොත්. පස්වෙනි එක තමයි දිට්ඨිය චුප්පටිවිද්දා. අහපු ධර්මයට අනුව ජීවිතේ දිහා බලන්න ඕනේ. ලෝකෙ දිහා බලන්න ඕනේ. ඒක තමයි මේ ධර්මයට අනුව ලෝකය විදර්ශනා කරන්න ඕනේ. එතකොට තමයි වහ වහ වැටහෙන්නේ. අවබෝධ වෙන්නේ මේක මෙහෙමනේ කියලා. ඔය ආකාරයෙන් හරියටම බණ අහන ක්‍රමයෙන් දවසකට බණ දෙකක් ඇහුවොත් තව පැය තියෙනවා 22ක්. පැය 24න් පැය දෙකක් බණ අහන්න ගිහිල්ලා තියෙනවා. තව පැය 22ක් තියෙනවා. ඔය පැය 22 මං කරන්නේ පින්ද පවුද කියලා කල්පනා කරන්න ඕනේ. නිකම්ම ඉඳලා සිතුවිලි මාත්‍රයෙන් පව රැස් වෙනවනේ. ඉතින් එතකොට පැය 22ක් පව් කරලා පැය දෙකක් පින් කරලා මේ භව ගමන නිමා කරන්න පහසු වෙයි කියලා හිතනවද? ඉතින් දවස් දෙකක් යනකොට පැය 44ක් පව් කරලා පැය 4ක් බණ අහලා තියෙනවා. සතියකට ගිහිල්ලා බලන්න. මාසෙකට ගිහිල්ලා බලන්න. දැන් ඔය කිව්වේ පැය දෙකක් බණ ඇහුවනම්නේ. දැන් බණ අහනවා අපි. මේ සඳහන් කරපු විදිහට බණ අහන්නේ නෑනේ. අපි ධර්ම දේශනාවත් ගුවන් විදුලියෙන් ක්‍රියාත්මක කරලා නැත්නම් ගෲප් වහනින් ක්‍රියාත්මක කරලා අපි එක්කෝ කරන්නේ කෑම උයනවා. එහෙම නැත්නම් තේ හදනවා. එහෙම නැත්නම් ගෙවල් අතු ගන්නවා. එහෙම නැත්නම් මේ ඇඳම් පුටු තියෙනවා පිරිසිදු කරනවා. ඉතින් අපි කියන්නේ මං අද පැය 4ක් බණ ඇහුවා කියලා. එහෙම බණ අහන එකක් බුද්ධ ආගමේ නෑ. හරියටම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. එහෙම වුණොත් ලැබෙන ආනිසංස ප්‍රමාණය මෙතෙකයි කියලා නිමක් නෑ. එතකොට මේ වැරදියට පිහිටවපු හිත අපිට ගුණයට දහමට යන්න දෙන්නේ නෑ. අපි මහා පව්කාරයෙක් බවට පත් කරනවා. පවටම යොමු කරලා පව්කාරයෙක් කරනවා. එතකොට පින්නතුනි හිතලා බලන්නකෝ අපේ ජීවිතවල කොයිතරම් ඒ වාගේ අඩුපාඩු වෙලා තියෙනවද කියලා. මදුරුව මෙරිලා ඇති. උකුණු මෙරිලා ඇති. සමහරට මකුණෝ කැරපොත්තෝ කූඹි වාගේ සත්තු ඕන තරම් මෙරිලා ඇති. උයන පිහින තැන කූඹි රෑනක් යනවා නම් ද්වේෂසිතක් ඇවිල්ලා හයියෙන් පිහලා දැම්මොත් ඒත් ප්‍රාණඝාතයට ඉඩ බොහොම වැඩි. ඒ ද්වේෂයෙන් එක කරන්නේ. ඉතින් මේ වගේ අපි අතින් සිද්ධ වෙච්ච දන්න අකුසල කර්ම හුඟ තියෙනවා. එතකොට මේ කරපු දේ විපාක දෙන්නේ ඒ විදිහටම නම් අනුරූපම නම් මේ කරන එක. මේ ජීවිතේ කරපු වැරදි ටිකක් විතරයි දැන් ඔය මතක. ඒ පෙර ජීවිතවල අපි කොච්චර වැරදි කරලා ඇද්ද? දැන් ධර්ම දේශනාව කරන මමත් බණ අහන මේ පින්නතුනුත් අපි මේ හොඳ අයද? මේ ජීවිතේ නම් හොඳයි වගේ පේනවා අපිට. පහුගිය ආත්මවල අපි මිනිමරුව වෙන්න ඇති. ස්ත්‍රී දූෂකයෝ වෙන්න ඇති. මහා මම් පහරන මංකොල්ල කන හොරු වෙන්න ඇති. එහෙම නැත්නම් මේ සතෙකුට ජීවත් වෙන්න දෙන්නේ නැතුව එලවා වෙඩි තිතියා මරාගෙන කන මිනිස්සු වෙන්න ඇති. අපි දන්නේ ගිය ජීවිතේ මොනවද කළේ කියලා. හැබැයි වැරදි කළා නම් ඒ ටිකත් ඒවා ඒකාන්තයෙන්ම මොකවත් වෙලා නැහැ. තාම තියෙනවා. ඒ වැරදි වලට අනිවාර්ය දඬුවම් ලැබෙනවා. එතකොට එහෙම හිතහම මේ ජීවිතේ යම් ප්‍රමාණයක් කරගෙන තියෙනවා කලින් ජීවිතවල කරාපු ප්‍රමාණයක් දන්නේවත් නැහැ. අපි අනාගතයේදී මහා විශාල දඬුවම් රාශියකට උරුමකම් කියන්න
වරදකරුවන් ලෙස නම් කෙරුණාය. අපි කරගත්ත වැරදිවලට අනාගතයේදී අපිට මහ දඬුවම් විඳින්න තියෙනවා. අපි දැනටත් වැරදිකාරයෝ කියලා නං කරලා ඉවරයි. තාම මේ ජීවිතේ මේ ජීවත් වෙනවා විතරයි. පෙර කරගත්ත ප්‍රාණඝාතයක් හෙට විපාක දෙන්න පුළුවන්. බෙල්ල කැඩිලා යන්නත් පුළුවන්. සම්පූර්ණ වාහනයකට යට වෙලා විනාශ වෙලාම යන්නත් පුළුවන්. කවුද දන්නේ හෙට මොකක් වෙයිද කියලා. හැබැයි ඒකෙන් බේරන්න සමත් කෙනෙකුත් නැහැ. බේරෙන්න කෙනෙකුත් නැහැ. න අන්තලික්කේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජතිසෝ ජගතිප්පදේශෝ යත්තට්ටිතෝ මුංචෙය්‍ය පාපකම්මා. අහසේ හිටියත් බේරෙන්න බෑ. පොළවේ හිටියත් බේරෙන්න බෑ. සාගරයේ හිටියත් බේරෙන්න බෑ. පර්වත ගුහාවක් ඇතුළට ගිහිල්ලා හිටියත් මරණය ආපු වෙලාවට බේරෙන්න ක්‍රමයක් නෑ. ආන් ඒක නිසා අනාගතයේදී මහ දුක්ඛන්දරාවකට මූණ පාණ්ඩ ඉන්න අසරණයෝ පිරිසක්. හැබැයි මොන විදිහේ දුක්වලට මූණ පාණ්ඩ වෙයිද කියන කාරණාව දන්නේ නෑ. දැන් කෙනෙකුට තීරණය කරාම බරපතල වැඩ සහිතව 6 මාසයක් බන්ධනාගාර ගත කරනවා කියලා. ඒ මොනවද මේ බරපතල වැඩ කියන කාරණාව ඒගොල්ලෝ දන්නවනේ. නමුත් දැන් අපි දන්නේ නෑනේ අනාගතේ මොන විදිහේ දේවල් වලට මුහුණ දෙන්න වෙන්න සිද්ධ වෙලාද කියලා. ඒකයි මම සඳහන් කළේ අනාගතේ මහ දඬුවම් රැසකට මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්න ඕනේ අපි. වැරදි කාර්යෝ වෙච්ච අසරණයෝ අපි. එහෙම අසරණ බවක් තියෙනකොට නැවත වැරදි කර තවත් අකුසල් වලින් ජීවිතේ පුරවනවා නම් මේක කොහොමත් නිමා වෙන්නේ නැහැ. මෙන්න මේක නිසයි දේශනා කළේ මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝ නං තතෝ කරි. මේ මිත්‍යා දෘෂ්ටියට අකුසලයට බර වුණ හිත සත්වයාට මහා අනර්ථයක් කරනවා, මහ පව්කාරයෙක් බවට පත් කරනවා. එතකොට මිත්‍යා දෘෂ්ටියට යොමු වෙච්ච හිත සත්වයා මහ පව්කාරයෙක් කරනවා කියලා කියහම අපේ හතුරෙක් අපිට යමක් කළොත් හතුරට කරන්න පුළුවන් ලොකුම දේ මොකද්ද? මරණ එකනේ. දේපොළ විනාශ කරයි, මේ ආදී හැම දෙයක්ම කරයි, අන්තිමට කරන්න පුළුවන් දරුණුම දේ තමයි මරණ එක. හැබැයි මැරුවට පස්සේ හතුරට පුළුවන් ද අපි වෙන කොහාටවත් දාන්න? මේ ජීවිතෙන් තොර කරන්න විතරයි පුළුවන්. නමුත් පින්නතනේ ඊට වඩා හාත්පසින් භයානකයි වැරදියට යොමු කරපු හිත. වැරදියට යොමු කරපු හිත අපි මැරිච්ච ගමන්ම මොකද කරන්නේ? අපායට අරන් යනවා. සතර අපායේ අතරමං කරවනවා. හතුරට ඒක කරන්න බෑනේ. හතුරට පුළුවන් මරන්න විතරයි. මේ පව්කාර හිතට පුළුවන් නිරයටද പ്രേත ලෝකයටද තිරිසන් ලෝකයටද යන්නේ කියන එක තීරණය කරන්න. අන්න ඒක නිසයි සඳහන් කළේ මේ වැරදියට යොමු වෙච්ච හිත හැම වෙලාවෙම අපි සම්මා දිට්ඨියට යොමු කරගන්න ඕනේ. හැම වෙලාවෙම අපි ඒ හිත යහපත් තැන පිහිටවන්න කටයුතු කරන්න ඕනේ. හිත යමකට බලපෑම් කරනකොට අපි ඊට විරුද්ධව හිතට බලපෑම් කරන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි හිතේ වසඟයට නිකම්ම යනවා. එහෙම ජීවිතයක් ගොඩනගන්න නැතුව වහල් භවෙන් මිදුන ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයකට පනපවන්න බුද්ධාන්තරයක මේ මනුස්ස ජීවිතය තුළින් මහ ලොකු මෙහෙවරක් කරගන්න පුළුවන්කම තියෙනවා. මේ ජීවිතය අපිට හැමදාම පවතින්නේ නැහැ. මුලින් කතා කළා වගේ සුළු මොහොතින් අපෙන් ගිලිහෙන්න පුළුවන්. ඒකයි පින්කම් කරනකොට හෙටට කල් දාන්න එපා කිව්වේ. අද හිතුණා නම් අද යෙදුණා නම් කරන්න පුළුවන් නම් අදම කරගන්න එක තමයි ඥානවන්තයාගේ ස්වභාවය. ආන් ඒක නිසා මේ සසරින් මිදෙන්න පින්කම් කරගන්න, සංසාරයෙන් ඈත් වෙන්න
සුදුසු හොඳම කාල පරිච්ඡේදයක් තමයි මේ හම්බ වෙලා තියෙන්නේ. ඒ කාලිනුත් මේ වෙනකොට අපේ ජීවිතේ දැන් සෑහෙන්න ගෙවිලා. ජීවත් වෙච්ච කාලේ වැඩි, ජීවත් වෙන්න තියෙන කාලේ අඩුයි. එහෙනම් වහ ලහි ලහියේ උත්සුක වෙන්න ඕනේ. වීරිය වඩන්න ඕනේ. උඩුගම් බලා පීනන්න උත්සාහ කරන්න ඕනේ. මේ ප්‍රවාහයට විරුද්ධව යන්න උත්සාහ කරන්න ඕනේ. සිතවිලි වලට තියෙන වහල් භාවයෙන් මිදෙන්න ඕනේ. අන්න එහෙම කටයුතු කරලා තමන්ට හිතවත් ප්‍රතිපදාවක් අනුගමනය කරගන්න ඕනේ. අපි හුඟක් දෙනාට හිතවත් අයනි. අපි හුඟක් දෙනාට හිතවත් වුණාට හරියට හිතලා බැලුවොත් අපි අපිට හිතවත් නෑනේ. අපිට හිතවත් නම් ඒ පුද්ගලයා ළඟ ඒකාන්තයෙන් පන්සිල් තියෙනවා. අපිට හිතවත් නම් ඔහු ළඟ අනිවාර්යෙන් තිසරණ තියෙනවා. දැන් හිතලා බලන්න ඕනේ මම මට හිතවත්ද? හිටපු ගමන්වත් අනුන් නිසාවත් මගේ සිල් කැඩෙන හේතුවක් තියෙනවද? කවුරුවත් නිසා කඩා ගන්න නැතුව ඉස්සල්ලම ආත්මාර්ථකාමී වෙන්න කියලා දේශනා කරන්නේ. ඒ කියන්නේ අර මේ එළිය අපි කතා කරන ආත්මාර්ථකාමී බව නෙමෙයි. තමන්ගේ ආත්මයට අර්ථයක් කරන වැඩපිළිවෙලකට යන්න කියලා. බුද්ධාන්තරයක කරන්න පුළුවන් එවන් වැඩපිළිවෙලක් නිර්මාණය කරගෙන ඒ තුළින් ජීවිතයේ කුසලයෙන් පෝෂණය කරලා තමන්ට හිතවත් කෙනෙක් බවට පත් වෙලා මාරයටත් අභියෝග කරලා සැනසෙන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, මේ උතුම් ධර්ම දේශනාවේ අද දායකත්වයේ දරනු ලබනවා මොරටුව රාවතාවත්ත 3 වන පටුමගේ UH නිහාල් චන්ද්‍රපාල මහත්මයා සහ බී කල්යාණී පුෂ්පලතා ගෝමිස් මහත්මිය, ඒ වගේම පානදුර නල්ලුරුව ගාලුපාරේ පදිංචි UH මානෙල් චන්ද්‍රානී මහත්මිය, පී කුමුදු චමරී ඩයස් මහත්මිය, ශෂිනී චමිනී ඩයස් මහත්මිය යන අය අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා. උතුම් අරමුණු හැටියට සිහිපත් කරනවා UH පියදාස, W ඇග්නස් ද සිල්වා, ඇග්නස් ද අල්විස් ජයවර්ධන, BE ගෝමිස්, SD පීරිස්, ලක්ෂ්මන් නානායක්කාර, KM සිල්වා, P විමල් චන්ද්‍රසිරි, P විමල් චන්ද්‍රසිරි ඩයස්, මොරටුව රාවතාවත්ත භාවනා මධ්‍යස්ථානාධිපතිව වැඩවිසූ පූජනීය දොඩම්ගොඩ අස්සජී නායක මාහිමිපාණන් වහන්සේටත්, දායක පවුල්වල පරලෝ සැපත් සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. තරිඳු මදුසංක, කුමුදු ඩයස්, ශෂිනී ඩයස් යන අයගේ අනාගත අභිවෘද්ධිය, චිරජීවනය තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සැලසේවා. පින්කමට පැමිණ සහභාගී වන සියලු දෙනාටම, පවුල්වල දුවා දරුවන් ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. රටදෑ වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් වේවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ සියලුම කාර්ය මණ්ඩලයේ වැඩ කරන නිලධාරී මහත්වරුන්ටත්, පූජනීය දේශකයන්න් වහන්සේටත් මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පැමිණ සහභාගී වූ පින්නතුන් සියලු දෙනාටමත් බෞද්ධ රූපවාහිනිය මගින් ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් වැඩමවා වදාළ ගරුතර දේශකයන්න් වහන්සේට උතුම් ප්‍රතිපදාවක් සහිතව ඉක්මන් භවයක කෙටිම කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නත් මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත් පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා.
ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. හැම කෙනෙකුටම ඊටාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවකින් පහසුම ආකාරයකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ අස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.